අපි අලුතින් වැඩක් පටන් ගන්න හිතුවා. මොකද ලංකා මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ජීවිතේ ජය ගන්න ගමන පටන් ගන්න කොතනද? කොහොමද පටන් ගන්න ඕන කියන එක. අපි හිතුවා ඒ වෙනුවෙන් අලුතින් YouTube channel එකක් පටන් ගන්න. මේ Winners with Kashay. මේ වැඩසටහනේදී වෙන්නේ ජීවිතේ දිනපු මිනිස්සු ඔවුන් සමග අත්දැකීම් බෙදා ගන්නවා. ඒ හරහා අලුත් පරම්පරාවට අත්දැකීමක් ලබා දෙන්න, අභිප්‍රේරණයක් ලබා දෙන්න. ජීවිත දිනන පුද්ගලයන් හොයාගෙන යාමේ වැඩසටහන් මාලාවේ මට හිතුණා ආරම්භය ගන්න හොඳම කෙනා කියලා. මුළු ලංකාවම දන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායකම් හේරත් සර්ගෙන් අපි හේරත් සර්ව හොයාගෙන ආවා පේරාදෙණියට. අයිබන් කසෙන් කොහොමද මේ දවස්වල ජීවිතය? මේ දවස්වල කිව්වේ විශේෂයෙන් මේ කොරෝනා අර්බුදයේ හින්දා මම වැඩ දෙකකට අත ගහලා එකක් නම් කරලත් ඉවරයි. ඒ තමයි ඔය කසෙන් බලාපොරොත්තු වෙනම කාරණාව. කියන්නේ මගේ ගාල්ලේ ඉපදිච්ච මම මෙතනට එනකල් මගේ ජීවිතේ හොඳ දුක්බර වේදනාත්මක අත්දැකීම් එකතුවක් මම කළා. ඊළඟට මම මේ දැන් තියෙන කොරෝනා සමයේ මම පටන් ගත්තා. මොකද මම මාටින් වික්‍රමසිංහගෙන් පස්සේ ජාතක කතා විමසුමෙන් පස්සේ ලංකාවේ ජාතක පොත නැවත සිංහලයාට කියලා දුන්නේ මම. ඒ තේරෙන සිංහලෙන්. ඉතින් කෂයෙන් දැන් මම ඒක තේරෙන සිංහලෙන් නැවත ලියනවා. දැන් දිනකට ජාතක කතා 3-4 වැටෙන්න පහේ පන්තියේ ළමයෙකුට උනත් තේරෙන භාෂාවට මම ඒක ලිහිල්ව සහ ගැඹුරින් කතා කරගෙන යනවා. එහෙමයි මේ දවස්වල කාලේ ගෙවෙන්නේ. අද ගත්තොත් අපි මුළු ලංකාවම දන්න දෙයක් තමයි සාර්ථක මිනිස්සෙක්. සතුටින් ජීවත් වෙන මිනිස්සෙක්. හැබැයි මේ ආපු ගමන් මඟ දිහා බලද්දී ඒක ඇතුලේ සාර්ථක වීම ඇති, අසාර්ථක වීම ඇති, සුන්දර අත්දැකීම්, ඒ වගේම දුෂ්කර දේවල් ඒ සියල්ල ඇති. අපිට ගියොත් අතීතෙට. මගේ ගම ගාල්ල. මං ඉපදුනේ ඔයාගෙත් ගාල්ල. ඒ කියන්නේ ගාල්ලේ හැදෙන වැඩෙනකොට මගේ තාත්තට රස්සාවක් තිබුණේ නැහැ. මං ඉපදිලා මගේ උපන්දින එන්නේ දෙසැම්බර් 31. එක දවසක් අපේ අම්මා මට කියනවා අහම්බෙන් රෑ අපි හිටපු කුලී ගෙදරට දොරට කවුරු හරි තට්ටු කරලා. පස්සේ දොර ඇරලා බලනකොට මිනිස්සෙක් ඉන්නවා. මං ඉපදුණු දවසේම ගේ ඇතුළට ඇවිල්ලා මේ මැටි පහනක් විතර තිබිලා තිබුණේ. එයා තාත්තට කියලා තියෙනවා අර රස්සාව හරි. ඒක දැන් හෙට ඉඳලා ඔයාට රස්සාව කරන්න පුළුවන්. පළවෙනි පඩියෙන් ඉතිරි මුදල මට දුන්නොත් ඇති. කියලා අපේ තාත්තට කියලා මිනිස්සයා ගියා. දැන් අපේ තාත්තා බලනවා කවුද මේ ආපු මිනිහා. දැකලත් නැහැ. අඳුරන්නෙත් නැහැ. මේ මිනිහට තාත්තා සල්ලි දීලත් නැහැ. තාත්තා ගියා පස්සෙන්ද ගාල්ල මහ රෝහලට. මෝදර රෝහලට. ගිහිල්ලා තාත්තා ඔය විශ්‍රාම යනකල් තිබ්බ රස්සාව පටන් ගත්තා. දෙවෙනි දවසේ අර මිනිහා එනවා ආයි හොයාගෙන. එයා ඇවිල්ලා කියනවා හරි වැඩේනේ. මං සල්ලි ගත්තේ වෙන කෙනෙක්ගෙන්නේ. දැන් ඔයාට තමයි ඒක මේ රස්සාව හම්බුනේ. ඒ රස්සාවේ තමයි මගේ තාත්තා විශ්‍රාම යනකල් හිටියේ. ඒ හින්දා මේ කෂයෙන් අපේ තාත්තා මට ගොඩාක් අර 11 දෙනාගෙන් ටිකක් විශේෂ ආදරයක් තිබුණා. කොටින් ගෝ තාත්තා රෑ වැඩ ඇරිලා ගෙදර එනකොට බඩු මල්ල උස්සන් ආවම පාන් ගෙඩිය දෙන්නේ අයියට. මට දෙන්නේ දිනමින පත්තරේ. ඒක ගන්න පොර කනවා ගෙදර අය. ඒ තාත්තා ඔලු ගෙඩි වලට උඩින් දිනමින මට දෙනවා. තාත්තා දන්නවා පාන් ගෙඩියට වඩා මං කැමති දිනමිනට බව. මොකද ඕකෙන් තමයි මේ මම ඉගෙන ගත්තේ කෂයෙන්. ඒකේ හිටියා ඒ කාලේ ජනප්‍රිය විචාරකයෙක් ජයවිලාල් විලේගොඩ. ආරම්භක සිනමා විචාරකයෙක්. ඒ විලේගොඩගේ සිනමා විචාරයේ තමයි මම සාහිත්‍ය විචාරයට පස්සේ කාලේ පාවිච්චි කරන්නේ.
ඉතින් ඒක මං ගෙදර ගේනකල් ඉන්න ඒ සිනමා විචාරය. අතරමඟ ගලක් උඩ වාඩි වෙලා ඒ ලිපිය කියවල තමයි මං පත්තරෙත් කිහිලි ගාගෙන ගෙදර එන්නේ. ඉතින් ඒ හින්දා මේ ඔය ගාල්ල මතක මට ගාල්ල ඉස්කෝලේ ගියේ නැහැ මම. ඊට පස්සේ තමයි මම ඔය නුවරඑළිය සූරියගහ පතනටත් ඊට පස්සේ කොළඹ මේ කලපලුවාව සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුල් වුණේ. ඉතින් කසෙන් මගේ ජීවිතේ මට මතක අවදියේ ගොඩාක් මතක තියෙන තැනක් තමයි කොළඹ. දරිද්‍රතාව කියන්නේ ඒ තරම් අහේනියක් මේ මගේ ජීවිතේ මං කවදාවත් විඳලා නැහැ. අපි 7-8 දිනක් හදන්න අපේ අම්මයි තාත්තයි අනන්ත දුක් විඳා. තාත්තා හවස් වෙනකොට ගේන දෙයක් අපිට වැරදුනොත් අපිට උදේ වෙනකල් කණ්ඩකම්. දවල් 7 දෙනාට කණ්ඩ දෙයක් තාත්තට ගේන්න බෑ. තාත්තා ගේන දේ රෑ කෑමටයි උදේටයි ඇති. ඉතින් දවල් අපි බඩගින්න ඉන්න ඕන තාත්තා එනකල්. කොහෙන් හරි 7-5ක් ඉතුරු කරගන්න මගේ අම්මා ඒක දීලා මට කියනවා මං එතකොට පස්වෙනියා. අරගොල්ලෝ යන්න ලැජ්ජයි ලොකුයිනේ. මම යනවා ඔය අග්ගොන තියෙනවා මේ අග්ගන කියන්නේ දාමරිකයෝ වෙසෙච්ච පළාතක්. අග්ගොන චන්දරේ කියලා කෙනෙකුත් හිටියා ඔය සමේ ඔය පළාතේ සරදියෙල් වර්ගේ. අර පාන් කඩේට ගියාම අපි ගන්නේ කසෙන් පරණ පාන්. දින 3ක් විතර පරණ පාන්. අද නම් බල්ලෙකුටවත් දාන්නේ නැති පාන්. අද බල්ලෝ කන්නේත් නැහැ. බල්ලෝ කන්නේත් නැහැ. මේ ඌ දිනේ බලන්න ඕනේ දැන්. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඔය පාන් ටික උස්සගෙන මං ගෙදර ඇවිල්ලා අපි 11 දෙනා කපාගෙන කාලා අපිට හැබැයි ඒක තරම් දිව්‍ය භෝජනයක්. මිහිරක්. අද මේ කොච්චර වටිනා පාන් කෑවත් මම මනසින් මේ පාන් ලෝකෙට යනවා. එක දවසක් යනකොට පාන් ඉවරයි. වෙන වෙන අරන් ගිහිල්ලා මේ හරිනම් අපිට තිබුණේ පාන් නැහැ. ගෙදර එන්නද? මම අර මං වර්ගෙම තව හිටියා 7-8 දෙනෙක්. ඒගොල්ලන්ගේ නම්වත් මට මතක නැහැ. මං ඒව දැන් පාන් හැර වෙන ගන්න මුකුත් නැද්ද අපිට මේ ළඟපාත. එතකොට කිව්වා කේක් බේකරියක් තියෙනවා එතනත් ඔය පරණ ඒවා දෙනවා කියලා. අපි 8 දෙනා විදුලි වේගෙන් ඔය රන් කුකුලා කියන කේක් ආයතන ළඟට දිව්වා. එතනින් අපිට කේක් හම්බුණා. අපි ඒවත් මේ පුස් කාලා පරණ ඒවා තේ ටික කාලා තමයි අපි එදා දවස ගෙව්වේ. ඔය විදියට අපි හදන්න මේ අම්මා ගොඩාක් දුක් විඳ තාත්තත් එහෙමයි. දැන් මම ගොඩාක් ආభాෂය ලැබුවේ අපේ අම්මගෙන්. මොකද තාත්තගෙන් ආభాෂය ලැබුවා වගේම තාත්තට ගරු කළා වගේම මට පොඩි කාලෙම තිබ්බ ප්‍රශ්නේ තමයි දැන් තාත්තා ටිකක් බොන්න කැමති. ඉතින් මං අම්මගෙන් අහන්නේ ඇයි අම්මේ තාත්තා ඔය බොන්නේ? අම්මා කියනවා පුතේ ඉතින් බලා මහන්සි වෙලා වැඩ කරනකොට තාත්තට වෙහෙසයි. ඒකට බොන්නේ. ඉතින් මං අහුවා අම්මගෙන් අම්මට මහන්සි නැද්ද? ඉතින් මට තිබ්බ ප්‍රශ්නේ තමයි තාත්තා මහන්සියට බොනවා අම්මා බොන්නේ නැහැ. කෂේන්වා පිළිගන්නවද මන්දා? මම ජීවිතේ කවදාවත් මත්පැන් බීලා නැහැ. මම අධික සීතල රටවල ඉඳලා තියෙනවා. ජපානය, ඉතාලිය අයිස් වැටෙද්දි හිටියා. ඉතින් මගේ ගොඩක් අය යාළුවෝ කිව්වා ඔයාට සීතල රටේ නම් මේ නොබින්න බැරි වෙයි කියලා. එතනට අර අම්මා මට දුන්නු පාඩම කොච්චර ගැඹුරුද කිව්වොත් මම බිව්වෙම නැහැ. අද දක්වාම අර තාත්තා බිව්වා වේදනාව අමතක කරගන්න. අම්මාවරු අපිව හදා අර වේදනාවත් ඒකෙන්ම තුනී කළා. ඔන්න ඔහොමයි මට කොළඹ පාසල් ජීවිතය මගේ මතකෙට එන්නේ. ඊට පස්සේ තමයි කසෙන් අපි බදුල්ලට එන්නේ. දැන් කසෙන් දන්න වෙති ගොඩක් අය මාව හඳුන්වලා දෙන්නේ බදුල්ලේ කියලා. ඉපදුනේ ගාල්ලේ හැදුනේ බදුල්ලේ. ඒද මං ඉතින් ඔය දෙකටම ආදරේ.
අර පැත්තට යනකොට දැනෙන මාළු සුවඳ දැනෙනකොට ඉපදුනේ මෙහෙ නේද? මගේ ලග්නය කටක. මොකද මං ඉපදුනේ මෝදායිනේ. ඉතින් මම ගාල්ලට ආදරේ. ඊටත් වැඩිය බදුල්ලට ආදරේ. බදුල්ල මගේ ජීවිතය සම්පූර්ණ කන පිට හැරෙව්වා. මොකද එතකොටත් රටේ දරිද්‍රතාව අර දරුණුයි අපි කොළඹ ගත කරපු ජීවිතය වගේම අමාරුම කාලයක් අපිට ලැබුණා බදුල්ලෙදි. කොටින් කිව්වොත් මම කවදාවත් සපත්තු දෙකක් දාලා නැහැ. මොකද මට සපත්තු නැහැ. එහෙනම් මම බොහෝ විට ඉන්නේ පන්තියේ පිටිපස්ස පේටි. ඉස්සරහ පේදී ඉන්න මට ලැජ්ජයි. හැබැයි ඉතින් මට පස්සේ කාලේ තේරුණා කසෙන් පන්ති හොඳම ළමයි ඉන්නේ පිටිපස්ස පේටි. දැන් උන් කොච්චර හොඳද කිව්වොත් උන් සර් උගන්නනකොට බත් කනවා. මොකද මේ අපිට හිතෙනවා මේක කණේ එක ලාභයි. අර සර් කියන දේ ආනට වඩා. ඔය අතර ඉස්සරහා පේදී ගෑනු ළමයි ටිකක් ඉන්නවා. ඉතින් අපි සර් උගන්නද්දී සහ අපි බත් කද්දී අපි බලනවා ඉතින් අර සර් කියනවා ඇහෙන්නේ නැහැ. අර පිටිපස්සේ පේලිවල ඉන්න ගෑනු ළමයින්ගේ අපි බලනවා වේගයෙන්ම උකුණ දුවන්නේ කාගේ ඔළුවේද. ඉතින් ඔකට අපි පස්සේ කාලෙක කිව්වා පශ්චාත් උපාධි කියලා. පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රිය තමයි ඒක. අර කෙල්ලන්ගේ ඔළුවල උකුණන්ගේ වේගය වැඩි. පුදුමේ කියන්නේ කෂේ හැමදාම දිනන්නේ එක කෙල්ලෙක්. එහෙම කල ගෙවිලා ගියා. ඉතින් බොහොම අමාරුවෙන් කොච්චර අමාරුද කිව්වත් අම්මට ඉවස ගන්නම බැරුව අම්මා ගියා බෑග් අලවන තැනකට. සිමෙන්ති මලු දෙකට ඉරලා බෑග් අලවන තැනකට අම්මා ගියා. අපි 12 වෙනකල් හිටියේ අපි ඔක්කොම. හැබැයි 12 වෙනකොට අපිට අම්මා නැතුව බෑ. අපි 7 දෙනාම ගියා අම්මා මේ බෑග් ගලවන තැනට. අම්මා වහාම නැගිට්ටා. අම්මට 7-5ක් හරි 10ක් හරි හම්බුණා උදේ වරුවට. අම්මා ආයි කවදාවත් වැඩට ගියේ නැහැ. ඊට පස්සේ අම්මා පටන් ගත්තා ආප්ප හදන්න, ඉන්දියාප්ප හදන්න. මේ කොටින්කොත් මම විශ්වවිද්‍යාලයට එනකල්ම අපේ අම්මා ආප්ප හැදුවා. ඉන්දියාප්ප හැදුවා. ඒව අරගෙන අපි ඔය වටේ ගෙවල් වලට පාන්දර දුවනවා. මං අම්මට කොච්චර ආදරේද කිව්වොත් කසෙන් මම මේ රැට නිදාගන්නේ අම්මගේ හැට්ටයක් ඇඳගෙන. ඉතින් එක දවසක් මේ අම්මා පාන්දර 5ට නැගිටලා අප්ප භාජන දෙක දුන්න මටයි අක්කටයි වටේ ගෙවල් වලට ගිහලා විකුණගෙන එන්න. ඒ වටේ ගෙවල් වල ඉන්නේ මගේ පන්තියේ ළමයි. ඒත් ඒකට අපිට කිසි ලැජ්ජාවක් නැහැ. අද වුණාන අද නම් බෑනේ කරන්න. ඉතින් අපි ගිහිල්ලා ගෙවල් වල තට්ටු කර මේ ආප්ප විකුණ එනකොට එක ගෙදරකදී hina වෙනවා ඔක්කොම. මාව පෙන්න. මම බැලුවා මොකටද මේ මට hina වෙන්නේ. අපේ අක්කා මන් දිහා බලනකොට අම්මගේ හැට්ටේ. මං අර රැට අඳින එක එහෙමම ගිහිල්ලා. මම ආප්ප පිඟාන දුන්නා අක්කට. දෙන මම විදුලි වේගෙන් ගෙදර ආවා. මට මතක් වෙනවා එදා මට ලැජ්ජ හිතුණා. දැන් මට ආඩම්බර හිතෙනවා. අම්මෙක්ගේ හැට්ටයක් ඇඳගෙන නිදාගන්න පුතෙකුට හෝ දුවෙකුට හෝ කාට හරි සිද්ධ වෙනවා නම් ඒ හැඟීම කොච්චර ප්‍රබලද. ඒක මට දරා ගන්න බෑ. අපේ අම්මා ඒ උදේ පාන්දර නැගිටලා මුළු වටේ හැමතැනටම ආප්ප ඉන්දියාප්ප යවලා නැත්නම් තාත්තට අර බර ගෙනියන්න බෑ. අම්මා ඒකට උදව් කරලා බොහොම ලස්සනට ඒ වැඩ ටික කළා. ඊට පස්සේ බදුල්ලේදී අර අම්මා දෙන ආප්ප ටික අරගෙන අපි බදුල්ලේ හිටිය කන්දක් උඩ. ඒ පල්ලමේ දුවගෙන යන අර ආප්ප ටික කඩේකට දෙන්න. දීලා ආපහු ගෙදර ඇවිල්ලා අපි ආපහු ඉස්කෝලේ යනවා. ඉතින් කසෙන් අර ආප්ප පිඟන් ටික ගිහිල්ලා කඩවල් වලට දීලා වෙන ළමයි පන්ති වලට වෙලා කල්පනා කරන්නේ හවස සෙල්ලම් කරන්නේ මොනවද ඒවා. මම කල්පනා කරන්නේ ආප්ප ටික විකිනිලා ඇද්ද.
දැන් මං හිතනවා අප්ප ඉතුරු වුණොත් අපිට දැන් රැයට කන්න වෙන්නේ අප්ප. වෙන අය සෙල්ලම් ගැන කල්පනා කරන ලෝකේ මම ඒක ගැන හිතා පන්ති කාමරයට වෙලා මම විදුලි වේගෙන් දුවන්නේ අර කඩවලට. බලනවා මං ඉතින් අප්ප ඉතිරිද? අප්ප ඉතුරුද? විකිනෙලා තිබුණොත් පුදුම සතුටක් තියෙනවා. හිස්පි ගන්නත් තරම් වේගෙන් ගෙදර යනවා. ගිහිල්ලා අම්මට සල්ලි ටික දීලා මේ වැඩේ එතනින් හමාර කරනවා. දැන් කොච්චර මේ දරිද්‍රතාව වැඩිද කිව්වොත් මං කවදාවත් ඒ ඉස්කෝලේ ඇරිලා ගෙදර ගිහිල්ලා ආයි බදුල්ලට එන්නේ නැහැ. මොකද මට තිබ්බ එක ඇඳුමක්. ඒද ආයි වෙන අමතර ගමන් බෑ. ඉතින් පාසලේදී පොත්පත් ගන්න ගියාම අද වගේ ආණ්ඩුව නිකම් පොත් දුන්නේ නැහැ. එතකොට අපි මිලදී ගන්න ඕන පොත්. හැබැයි නගර සභාව පොඩි වැඩක් කළා කසෙන් දුප්පත් අයට ඒගොල්ලෝ නගර සභාවෙන් පොත් දෙනවා. හැබැයි ඒක අමාරු වැඩක්. මොකද පොත් ලැයිස්තුව තෝරලා ඒක කොලේක ලියලා හරියට කතෘ නම දාලා පළාතේ කවුද മന്ത്രി කෙනෙක් ඉන්නවා යාළව අස්සන ගහලා නගරාධිපතිට දුන්නම හරියටම පොත්වල නම් ලිව්ව අයට විතරයි පොත් ටික දෙන්නේ. ඉතින් මම ඒ පොත් ටික මට ලැබෙනවා හැමදාම. මං හරි නියම විදියට පොත් ටික අරගත්තා. මගේ මේ පුස්තකාලේ මේ පොත් ටික තාම තියෙනවා. මම බදුල්ලට ගොඩක් ආදරය කරන එක හේතුවක් තමයි කෂයෙන් දැන් මගේ ආප්ප ගත්තේ බදුල්ලේ මිනිස්සුනේ. දියප්ප ගත්තෙත් බදුල්ලේ මිනිස්සු. ඊළඟට මට පොත් හම්බුනේ නගර සභාවෙන් අය බදු වලින් හම්බ වෙච්ච සල්ලිනේ පොත් කියලා පරිවර්තනය වුණේ. ඒ පොත්වලට මං කරපු ආදරය අද ළමයින්ට පොත් නිකන් දීමෙන් උනේ අගයන්නේ. පොතේ අගේ නැති වුණා. පොත නිකන් ඉස්කෝලේ දාලා යනවා. පිරිවෙන් වල අතෑරලා යනවා. ඒත් අපිට ඒක ලොකු දෙයක් වුණා මේ පොත් ටික අමාරුවෙන් ගන්න. අමාරුවෙන් මොකද සල්ලි නොදුන්නට කසෙන් ඒක ගන්න අපි සෑහෙන මහන්සි වෙන්න ඕන. කතෘ හරියට තියෙන්න ඕන. නැත්තම් දෙන්න. එක කතෘ වැරදුනොත් එයාට ඒ පොත කපලා අනිත් ඒවා දෙනවා. ඉතින් ඔය විදිහට මේ තමයි පොඩි කාලේ මම ඔය බදුල්ලේදී මේ ඉගෙන ගත්තේ. ශිෂ්‍යත්ව විභාගේ දවස්වල කොහොමද? දැන් මේ රිසල්ට් ආපුවලු තමයි. ඔව්. ශිෂ්‍යත්වය ගැන මට කියන්න අමතක වුණා කෂෙන්. දැන් ශිෂ්‍යත්වයට මම ගියා ලියන්න. අම්මා දන්නේ නැහැ මේ මොකද්දකටද මම ගියේ කියලා. මම ගියා. කොච්චර මට අනවබෝධයක්ද තිබ්බේ කිව්වොත් ඒක එක ප්‍රශ්නයක් තිබුණා සාගර පහේ නම ලියන්න. මම සාගර 4ක ලිව්වා මට 5 වෙනි එක මතක නැහැ. මම ටිකක් කල්පනා කරලා ලිව්වා ආනන්ද සාගරේ. ඉතින් මම ඕක ඇවිල්ලා ගෙදර කිව්වම පස්සේ ප්‍රින්සිපල් උත් දැනගෙන ඉස්කෝලේ සමිතියකට කිව්වා මේ අත්තනායක අලුතෙන් සාගරයක් හොයාගෙන ආනන්ද සාගරේ ප්‍රතිඵල ආවද නැද්ද කියලා මම අද වෙනකොට දන්නේ නැහැ. මම කොහමදත් බදුල්ල දිස්ත්‍රික්කෙන්ම අති විශිෂ්ට විදියට ශිෂ්‍යත්වයේ පේ. අද ඉපරණ ගෙදර ඉන්නත් බෑ. වැඩි අම්මලා දාම දන්නේ නැහැ. ඉතින් අපේ අම්මා ජීවිතුන් අතරත් බෑ. අම්මා හිතන්නේ නැති මම ශිෂ්‍යත්වයේ පාස් කියලා. ඒක අපිට කිසිම මානසික වදයක් උනේ නැහැ. ඉතින් ওই බදුල්ලේදී ඊළඟ වැදගත්කම තමයි මං හිටපු ඉස්කෝලේ කෂෙන් ඒක ඉස්කෝලයක් නෙවෙයි ඒක විශ්වවිද්‍යාලයක්. බදුල්ලේ ධර්මදූත විද්‍යාලය ශ්‍රීමත් ඕල්කට් හදපු පාසලක් අර පරම විඥානාර්ථ සමිති වලින්. ඉතින් මේ ඉස්කෝලේ හිටිය ගුරුවරු තොගයක් දැන් මගේ මතක පොතේ ගුරුවරු ඔක්කොම ඉන්නවා. ඒ හැම ගුරුවරයම මේ මොකක් හරි දෙයක් දුන්නා ජීවිතේට. මම එකක් කියන්නම්. තාම ජීවතුන් අතර ඉන්න මගේ විදුහල්පතිතුමා ඩී.එල්. ජයසිංහ සර් දවසක් මම ගේට්ටුව ළඟ ඉන්නකොට ජයසිංහ සර් මට කිව්වා මොකද අපේ සර් ටයි දාලා කෝට් දාලා එන සර් කෙනෙක්. මේ තමුසි කැම්පස් යනවා හොඳේ. මං කව සර් මං දැන් 10නේ. hina වෙලා ගියා. දැන් ඉස්සෙල්ලා මම කැම්පස් ගියේ දා. ඒ කියන්නේ මම පස්සේ කාලෙක ඉගෙනගත්තු දෙයක් තමයි කෂෙන් පොඩි කෙනෙක්ගේ ඔළුවට ඔන්න ඔහොම දෙයක් දැම්මොත් එළම ඒකේ යනවා. අනිවාර්යයෙන්. සර් හීනෙන් මාව දැක්කද නැද්ද මං අද වෙනකල් දන්නේ නැහැ. ඒ වුණාට සර් එහෙම එකක් කිව්වා.
එතකොට ඒ ජයසිංහ සර්. එතකොට ජයසිංහ සර්ගේ ඒ පෙළඹවීම මං අද ඉන්න තත්ත්වයට තල්ලු කරගෙන ආවා. ඒ විතරක් නෙමෙයි ඔය ඉස්කෝලේ මං කියවනේ ගුරුවරු තොගයක් හිටිය කියලා. හිටිය මෛත්‍රී සහ යාපා කියලා ගුරුවරු දෙන්නෙක්. ඒගොල්ලෝ කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන්ම ආවේ. එදෙන තමයි උසස් පෙළ අපිව බාරගත්තේ. සෝලෙවල් රිසල්ට් කොහොමද? ඕ ලෙවල් වලදී මට තිබුණා මං හිතන්නේ ඒ කාලේ තිබුණේ ඒ සමාර්ථ. ඔව් මේ ඒකෙන් මං ඉහළින්ම සමත්. මොකද මගේ කඩා වැටීම තිබ්බේ 527 පමණයි. ඊළඟට දැන් ඔය මෛත්‍රී සර් යාප සර් කිව්වා අපි යන්න නුවරඑළිය. ඉතින් මම බදුල්ල නගරයට ටිකක් ඈත ඉඳලා එන්නේ. අපේ ඉස්කෝලේට ගොඩාක් එන්නේ ටිකක් අමුතු පරම්පරාවක ළමයි. මේ නගරේ මැද්ද ඉස්කෝලයක් හින්දා විවිධ තරාතිරම් වල ළමයි තමයි මේකේ ඉන්නේ. ඒගොල්ලෝ මට කිව්වා මේ අපි දැන් ඔය පිදුරුතලාගල හීතලයිනේ. අපි මොනවා හරි බියර් අරගෙන යන්න. මාත් කිව්වා හා කියලා. මම දන්නේ නැහැ මේක නරකද වැරදිද කියලා. කන්ද මුදුනට ගිහිල්ලා අර කොල්ලෝ ටික මට කියනවා මේ අපිට බෝතල් 6ක් තියෙනවා. ඔබ මේ බෝතල් 3 ගිහිල්ලා සර්ට දීලා වරෙන් කියලා. මම ඒ වන විට දන්නේ නැහැ මේක උගුලක්. මං ගිහිල්ලා දුන්න බෝතල් 3. සර් ඇහුවා කවුද මේව ගෙනාවේ? මං අනිත් අය ගත්තේ. මාත් සල්ලි දුන්නා. අපි බොන්නේ නැහැ ඔය අරයි යන්න කියලා. දැන් මගේ අතේ බෝතල් 6යි බෝතල් 3යි 9යි. කසෙන් මං මේ බෝතල් 9ෙම පිදුරු තලාගල පොඩි ප්‍රපාතයකට අතෑරියා. ඒක පෙරලි ගියා. මං හිතුවා දැන් හෙට මට ප්‍රින්සිපල් ගහනවා. ඉස්කෝලෙන් එලවනවා. ඔය নানা ප්‍රකාර දේවල් හෙට වෙනවා. අර සර්ලා දෙන්න කාටවත් මේක කියලා නැහැ. 12ට විතර මට එන්න කිව්වා. දෙන්න හිටියා මේ ගේට්ටුව ළඟ. මේ අත්තනායක තමුසෙකින් බේබත් දෙක හදන්න නෙවෙයි යෝයි අපි හදන්නේ. තමුසෙකින් වෙනස් චරිතයක් හදන්න. ප්‍රින්සිපල්ට කියන්නේ නැහැ. එච්චරයි කිව්වේ. දැන් ඕක උනේ 1973. දැන් අද 2020. අර අම්මගෙන් ඇතිවෙච්ච මත්පැන් නොබන දේ මට ස්ථීර කළේ මේ ගුරුවරු දෙන්න. දැන් පස්සේ කාලෙක මට ලොකු මහත් වුණාට පස්සේ සර්ලා මෙහෙ ආවා. අපේ ගෙදර නිතර වෙනවා. ඉතින් එක සර් කෙනෙක් මන් දිහා බලලා කියන අත්තනායක මේ බොන්නෙම නැද්ද? මං කිව්වා දැන් සර්ලා දැන් කිව්වේ බොන්න එපා කියලා. අනිසාර ප්‍රින්සිපල්ට කිව්වනම් වෙනස් වෙන්න තිබුණා සමහර. වෙනස් වෙන්න තිබුණා. ඒගොල්ලෝ කිව්වේ නෑ. ඒ නොකිය හිටියේ මේ මං අද මේ ඉන්න තැනට තල්ලු කරන්න වෙන්නේ නැති. එහෙනම් මට මේක අමරණීය සිහිවටනයක් ගුරුවරයෙකුට කළ හැකි දේ. ඊළඟට අපේ ඉස්කෝලේ හිටිය කොඩිකාර කියලා ගුරුතුමියක්, හරිම ලස්සන ගුරුතුමියක්. මුළු ඉස්කෝලෙම බලන් ඉන්නේ කොඩිකාර ටීචර් එනකල්. තරුණ ගුරුවරියක්. ඒකට මම සාමාන්‍ය පෙළ. දැන් මේ ටීචර් උගන්වලා පළවෙනි දේශනය කරන්නේ මගේ පන්තියට 10A. ඒකේ ඉතිහාසය තමයි සර්ගේ විෂය. මගේ ගුරුතුමියගේ විෂය. ඊට පස්සේ මගේ සටහන් පොත ගුරුතුමිය අරන් යනවා ඉතිහාසයේ B පන්තියට. අනිත් ඔක්කොටම දෙන්නේ මම හදපු සටහන්. ඉතින් අර ඒ ගුරුතුමී ඒ කරපු දේ මං හිතනවා මගේ ජීවිතයට තදට බලපෑවා මේ ලිවීම කියවීම කියන කාරණා. ඊළඟට තව ගුරුවරයෙක් හිටියා මම නොදැන හිටපු දෙයක් දැනගත්තේ ඒ සර්ගේ. ස්පෝර්ට් මීට් එක දවසේ මගේ යාළුවෙකුට කිව්වා මෙන්න මේ නම් ටික අත්තනායක කියවන්න මෙයා ලියයි. දැන් මං මෙහෙම කියවනවා නම් මගේ ගුණවර්ධන නිවාසේ නම් ටික. මගේ යාළුවා ලියනවා. මගේ සර් ඔය මේ ඔබ ඉන්න තැන ඉන්නවා. සර් ටිකක් වෙලා ඉඳලා අරයට කියනවා මේ අත්තනායකගේ කටහඬ හරි මිහිරිනේ. ඒ මගේ කටහඬ ගැන යම් කෙනෙක් මට කියපු පළවෙනි sannivedanaye. එතකල් මම හිතුවේ නෑ මේ අන්‍යයන් මගේ කටහඬට
ප්‍රිය කරයි. ප්‍රිය කරයිද? සර් තමයි ප්‍රිය කිව්වේ. එයා මගේ ගුරුවරයෙකුත් නෙවෙයි සර්. එයා මේ විනය පාලක ගුරුතුමා ඉස්කෝලේම. එහෙනම් මේ බදුල්ලේ ධර්මදූතේ එක ගුරුවරු. ඊළඟට මම ඉස්කෝලේ ගැහුවා ගුරුවරයෙක්ගේ මෛත්‍රී සර්ගේ නියෝගයේ මත අනබෙරය කියලා පත්තරයක්. ඔය අනබෙරය පත්තරේට කොළ ටික මට හම්බ වෙනවා ඔෆිස් එකේ. මම අද ගෙදර ගිහිල්ලා මුළු පත්තරේම ලියන්න ඕන අත්තකුරේ. ඒ මගේ කැමැත්තෙන්. කතෘත් මම විශේෂාංග කතෘත් මම ක්‍රීඩා ගැන ලියන්නෙත් මම ප්‍රේදිකා තරගයක් පැවැත්තුවා ඒක කරන්නෙත් මම සර්ලා මට තින්ත බෝතලයකුයි පෑනකුයි දෙනවා දිනන එක්කෙනාට තෑගිතේ. ඒකයි මම කිව්වේ මගේ ධර්මදූතේ හම්බ වෙච්ච ගුරුවරු ටික නොහිටියනම් මේ මෙතනට එන්න බෑ. ඒකෙදි මට මැනලා කියන්න බෑ අර ගුරුතුමාට වඩා මේ ගුරුතුමා හොඳයි මේ ගුරුතුමාට වඩා අර ගුරුතුමී හොඳයි කියන්න බෑ. මගේ පොතේ ඔක්කොම ඉන්නවා. ඒගොල්ලෝ මට කොයි ආකාරයෙන්ද උදව් කළේ? මොකද අර අඳින්න රෙදි නැති වෙනකොට ඉල්ලන්න ඕනේ නැහැ. ඔන්න එක සර් කෙනෙක් අඳින්න යමක් දෙනවා. දැන් මගේ ප්‍රින්සිපල් කවදාවත් මට සපත්තු දෙකක් අරන් දුන්නේ නැහැ. දැන් මම හිතනවා අරන් නොදුන්නත් එක හොඳයි. මොකද මං ඉස්සෙල්ලම සපත්තු දෙකක් දැම්මේ මේ කැම්පස් එකට එන්න. ඒක දාගෙන හැබැයි මට ගලා හන්දියෙන් මෙහාට එන්න බැරි වුණානේ. ජේෂ්ඨයෝ ඒක අරන් මගේ බෙල්ලේ එන්න. ඉතින් මං ඒත් කල්පනා කළා මේ ඉඳලා සපත්තු දෙකක් දාගත්තා. කැම්පස් එක. මුන් ඒක මගේ බෙල්ලේ එන්න. හැබැයි එතකොටයි මම දැක්කේ ඒකේ ගාන දැක්කම ඒකේ බෙල්ලේ තමයි එල්ලන්න ගන්න ඕන. මොකද ගාන ඒ තරම් එච්චර වටින දෙකක් මේ බිම දාන්න හොඳ නැන්නේ. හින්දා ජේෂ්ඨෝ එහෙම කළාද මන් දන්නේ නැහැ. ඉතින් ඔය විදියට සපත්තු දෙකක් නැහැ. හරියට පොතක් පතක් නැහැ. කසෙන් පෑනකුත් නැහැ. ඒ කාලේ තිබ්බේ තින්ත පෑන. ඒ තින්ත පෑනට තින්ත දාලා තමයි ලියන්න ඕනේ. දැකලා තියෙනවද මේ පෑන? බොහොම කලාතුරකින්. ඔව්. මේකේ ගොඩක් තින්ත දාන්න පුළුවන්. එක ගුරුතුමියක් සුජාතා ඔබේසේකර ටීචර් මට දෙනවා උදේම පෑනක්. ටීචර් දන්නා මට පෑනක් නැති බව. එකමාරට පෑන උදුර ගන්නවා. ආයි තින්ත දාගෙන ඉන්නේ. ඔය ගුරුතුමී හැමදාම ওই පෑන මට තින්ත දාලා දුන්නා. කැම්පස් එකට එනකොට පෑනයි පාකර් තින්ත බෝතල් 7-8කුත් දුන්නා. බලන්න ගුරුවරු කියන්නේ මං අද ලංකාවේ ඕනම ගුරු උපහාර උළෙලක මං ඉන්නවා. අනිවාර්යයෙන්. ලංකාවේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒකට හේතුව මම ගුරුවරුන්ට දක්වන අසීමිත ගෞරවය. හැබැයි යාර මගේ ධර්මදූතේ. ඒ ගුරුවරු සමූහය එකතු වෙලා මාව මෙතනට තල්ලු කිරීම. ඒ නිසා කියා නිම කරන්න බෑ මේ දැන් මම ලංකාවේ තින් ගොඩක් අය දන්න චරිතයන්නේ. දැන් මට කවදාවත් තාම හම්බ වෙලා නැහැ කසෙන් හිටපු අගමැතිතුමා අනුස්මරණ දේශනයක්. හිටපු ඇමතිවරු සිහි කරන දේශනයක් තියෙනවා සර් එනවද? ඒන කවදාවත් දේශපාලකයන්ට එහෙම උපහාර උළෙලවල් නැහැ. එනිස විශ්වවිද්‍යාල කාලෙවත් දේශපාලන සම්බන්ධුන්නේ නැහැ. නෑ දේශපාලනයට සම්බන්ධ වුණා. සම්බන්ධ වුණා. මොකද මේ මම ශිෂ්‍ය සංගම්වල මේ හිටියා. ඒ හිටියේ මේ මට ඒක දේශපාලන අවබෝධයටම නෙවෙයි කසෙන් විනෝදයට. ඔය පාළුව මකා ගන්න. ඒ වගේ යම් අත්දැකීම් අපි ලැබුවා. ඒ නැත්නම් මේ ඔබ අහගෙන හිටියොත් තරුණයෙක් දේශපාලනයෙන් විනිර්මුක්ත විය යුතුයි කියලා එතන මම නැහැ. තරුණයෙක් ඒ දේශපාලන රැල්ලේ ඉන්න ඕන. ඒ රැල්ලේ කොච්චර තදට හිටියද කිව්වොත් 71 කැරැල්ලේ මාව අල්ලගත්තා. අල්ලගෙන බදුල්ල පොලිසියේ මාව රඳවාගෙන ප්‍රශ්න කරලා මේ මාව නිදහස් කළා. හැබැයි ඒ මාව අල්ලන් සති දෙකක් හිටියා. අන්තිමට මාව එළියට දැම්මේ කූඩුවේ දාලා සද්දයක් හිටියද? ඔව්. කූඩුවේ දාලා හිටියා. ඉතින් කසෙන් මගේ නම ලියවුණා බදුල්ලේ පොලිසියේ රටේ නම ගිය අපරාධකාරයන්ගේ නාම ලේඛනය.
මට මතකයි ගිය ආණ්ඩුව කාලේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් නිමල් සිරිපාලද සිල්ලා මන්ත්‍රීතුමත් ඇමතිතුමත් ඩිලාන් පෙරේරා ඔය කට්ටිය ඉන්න මේකක ප්‍රධාන දේශනය කළේ මම. ඒ ප්‍රධාන දේශනය කරද්දී මම ඕක කිව්වා. මෙහෙම හිටියට මම මේ රටේ නමගිය අපරාධකාරයන්ගේ නාම ලේඛනේ ඉන්න කෙනෙක්. එතකොට අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා නැගිටලා කිව්වා වහා මේක අයින් කළා දාන්න. වහා මේක අයින් කළා දාන්න. සිනාමුසු මොහොනින්. ඒ කියන්නේ ඔය දේශපාලනයෙන් විනිර්මුක්ත වෙච්ච පුද්ගලයෙකුට සාර්ථක පුද්ගලයෙක් වෙන්න බෑ. නිකන් පොතපතේම ඇලිලා පාඩම් වලට විතරක්ම නැඹුරු වෙච්ච කෙනෙක් වුණා නම් දැන් ඔබ තර්ක ශාස්ත්‍රය උගන්වන ගුරුතුමේ. දැන් ඔබයි මගේ තියෙන විෂයානුබද්ධ සම්බන්ධතාවක් නෙමෙයි. ඒත් ඔබ මට ආදරය කළේ මම විෂයානුබද්ධ කෙනෙක් නොවන හින්දා. අනිවාර්යයෙන්. හින්දා පුද්ගලයෙක් දේශපාලන දැනීමෙන් පිරෙන්න ඕන. කැරල්ලේ මම හිටියා. කැරල්ලෙන් මාව බේරගෙන ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතයට ඇතුළු වෙලා මගේ ජීවිතේ වෙන පාරකට මං හරවගත්තා. හැබැයි මං කැම්පස් එකේදී දේශපාලනය කළා. හැබැයි රතු පාට දේශපාලනේ වාමාංශික කොමියුනිස්ට් පක්ෂ ඒවා ඒ තමයි දිගටම හිටියේ. මොකද ඒ ශිෂ්‍ය අරගලවල කෙනෙක් ඉන්න ඕන. නැතුව මම කැමති නෑ මගේ පසු පරම්පරාවට කියන්න නියං කාඩ්බෝඩ් වීරයෝ වගේ පොතටම ඇලිච්ච මේ දුරකථනයට ගෑවිච්ච එහෙම අසංවේදී චරිත වෙන්න එපා. දැන් ඔය කැරල්ලට සම්බන්ධ වෙලා පොලිසිය වල ඉඳලා පොලිසියේ මනුස්සකම ඉගෙන ගත්තම. මට මතකයි මාව අල්ලගත්තු රෑ ඔක්කොටම ගැහුවා බැටම් පොල්ලකින්. මම ගියාම ඒ රාලහාමි ඇහුවා වතුර එකක් දෙන්නද? මං කව දෙන්න කිව්වා. මං වතුර එක බොනකොට මේ ලස්සන රාලහාමි කෙනෙක්. මට කවදාවත් මම ජනමාධ්‍යයෙන් කිව්වා මේ රාලහාමි ගැන හම්බුනේ නෑ. මිට පෙර අමාදහරෙන් කිව්වා මම. ඉතින් මට ගහන්න නැතුව දන්න දේ කියන්න කිව්වා. මං දන්න දේ කිව්වා ලියාගත්තා. පුතාට ප්ලේන් ටිකක් ගෙනත් දෙන්නද? මං කව ගෙනල්ලා දෙන්න. මගෙන් මම පන්ති 5ටම ගියාද පුතා? මං කව 5ටම ගියා. පොලිස් නිලධාරියා මට කිව්වා 3කට ගියා කියලා දාමු පුතා. මං කව ඇයි? නෑ 5කට ගියා කිව්වොත් ඔයා බූස්සට යවනවා. ඒ පොලිසියේ මිනිස්කම ගැන මං අදත් සිහි කරනවා. මොකද පාරේ යන ඕනම මිනිහෙකුට දඩ ගහන පොලිසියන්නේ අද තියෙන්නේ. එලවා දඩ ගහනවා. ඒ පොලිසිය තියෙන්නේ එලවා දඩ ගහන්න නෙමෙයි. දැන් අපි ඉස්කෝලේදී වැරදි කරපු ළමයාට දෙනවනේ සමාව. අනිවාර්යයෙන්. ඉතින් අපිට කෙනෙකුට සමාව දෙන්න බැරිද ඔය නිලධාරියෙකුට? පුළුවන් කරන්නේ. මගේ ජීවිත කතාව එක තැනක මම ලියනවා කෂයෙන් මට කාර් එකක් අරගත්ත මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙලා අවුරුදු 2කින්. ඉතින් ඕක මට ඩ්‍රයිවිං මම පුරුදු වෙලා මේ අපේ මහාචාර්ය මැද්දේගම මහත්තයයි මායි දැන් මම කාර් එක පදිනවා අපි ගලගෙදර පල්ලමේ යනවා. පොලිසියෙන් නැවැත්තුවා. නිලධාරියෙ බුලත් හපයක් කටේ තිබ්බා. මේ මහත්තයෝ දෙන්න කොහෙද යන්නේ? මං අපි කුරුණෑගල යන්නේ. මේ මහත්තයාට ලයිසන් තියෙනවද? මං කව නෑ. අර මහත්තයා මං ඒ මහත්තයාට තියෙනවා. එහෙනම් ওই මහත්තයා බහින්නකෝ. මං බැස්සා. මේ මහත්තයා නගින්නකෝ දැන්. දැන් මැද්දේගම සර් ගත්ත කාර් එක. අරගෙන කිව්වා දැන් මේ මහත්තුරු දෙන්නා මේ විශ්වවිද්‍යාලේ වැදගත් මහත්තුරු දෙන්නෙක් නේ. ඉතින් ඔබතුමාලා අපි බේරගන්න එපා. අනාගතේට. අනිවාර්යයෙන්. කවදාවත් ඔබතුමා මේ ලයිසන් ගන්න කල් යන්න එපා. දඩකොලේ දිහා බැලුවේවත් නැහැ. අද වන විට මං හිතන්නේ නිලධාරියා ජීවතුන් අතර නැතුව ඇති. බොහෝ කල් නේද? සමහර දඩේ ගැහුවා නම් දිගටම කරන්නත් තිබුණා. දඩේ ගැහුවා නම් මට පොලිසිය ගැන භක්තියක් ඇති වෙන්නේ නැහැ. මොකද පොලිසිය කියන්නේ ඊටාම වැදගත් තනතුරක් සහ මේ නීතිමය සංස්ථාවක්. ඒකට මිනිස්සු වෛර කරනවා නම් ඒ වෛරය ආවේ අපෙන් නෙවෙයි. ඒගොල්ලෝ.
කරන වැඩත් එක්ක. කරපු වැඩත් එක්ක. දැන් මට පොලිසියට ආදරයක් ඇති වුණේ අවස්ථා දෙකකදී පොලිසිය මට ගැහුවේ නැහැ. ඒක කැරල්ලේදී ගැහුවේ නැහැ. අනික පාරේදී. ඒ හින්දා පොලිසිය දැනගන්න ඕනේ මානසිකත්වය පාවිච්චි කරන්න. ඒ හින්දා මේ සරසවි ජීවිතය තුළ මම බොහෝ දේ හැදෑරුවා ජීවිතය ගැන. තාරුණ්‍ය විලාසිතා හැබැයි පුදුම දසාවක් කියලා කියන්නේ කසෙන් අපි විශ්වවිද්‍යාලේ හිටපු කාලෙත් රට දුප්පත් හිතාගන්න බැරි දරිද්‍රතාවක් කමීස නෑ ගන්න ආණ්ඩුව තමයි කමීස දෙන්නේ සමූපකාරවල පොලිමේ ගිහිල්ලා මේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාල පරිච්ඡේදය එතුමිය බැලුවේ වවලා ගොවිතැන් හදලා මේ අමුතු විප්ලවයක් කරන්න. ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ. මිනිස්සු සාගතෙන් දුර්භික්ෂෙන් මිය යන්න ගත්තා. මොකද අපි පාන් ගන්න ගියාම පාන් වල ලෙල්ල මගේ අතේ මදේ තව එකෙක්ගේ අතේ. එච්චර තරංගේ පාන් ගෙඩියක්වත් මිලදී ගන්න බෑ. ඔය විදියට මේ අති දුෂ්කර ජීවිතය ගෙවමින් තමයි කැම්පස් එකේ ඉගෙන ගත්තේ. අර ගුරුතුමී පෑන දුන්න විශ්වවිද්‍යාලයට එනකල්. ඔය ගුරුතුමී මම මේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වුණාම මට ආව දුරකථන ඇමතුමක් සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේ. ඒ ප්‍රින්සිපල් විශ්‍රාම යනවා මේ ඔබතුමාට තමයි අපි කතාවක් දෙන්නේ ඒ ගුරුතුමී සිහි කරන දේශනය. මං කවුද ඒ ගුරුතුමී? ඔබතුමා දන්න කෙනෙක්. ඔබතුමා එන්නකො බය නැතුව. මං ගිහිල්ලා බැලින්නම් මගේ සුජාතා ඔබේසේකර ගුරු මෑණියෝ. මං කා මේක නම් පුදුම වාග්යක්. මම ඒ ඉස්කෝලේ ළමයි ඉදිරිපිට කියනකොට මේ ගුරුතුමී මට පෑන නොදුන්නා නම් මම මෙහෙ නෑ. එහෙමනම් මම කෂෙන් මං ඉපදුනේ බදුල්ලේ පොලේ එළවලු විකුණලා ජීවත් වෙන්න. මොකද අපේ උරුමය තිබ්බේ ඒක. එතකොට බදුල්ලේ පොලේ එළවලු විකුණන්න ජීවත් හැදිච්ච මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කළේ ගුරුවරු. දැන් අම්මා තාත්තා ශ්‍රේෂ්ඨ තමයි කසේන්. මොකද අපේ අම්මා තාත්තා දෙවිවරු දෙන්න ඉන්නේ දිව්‍ය ලෝකේ. අනිවාර්යයෙන්. හැබැයි ඒ දෙන්නට මම මෙතෙන්ට ගේන්න බෑ. ගුරුවරු නොහිටින්. දැන් කසේන් මේ මාත් එක්ක මේ මෙහෙම ගැවසි ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ මගේ ජීවිතේ හැංගිච්ච වේදනාත්මක දේවල් අවුස්සලා ඒකෙන් ඔබ උත්සාහ කරන්නේ ඔබේ පසු පරම්පරාවට යම් ගැම්මක් ඇති කරන්න. ඒ ඔබ ගුරුවරයෙක්. දැන් ඔබ ගුරුවරයෙක් හින්දා ඔබ විශාල වියදමක් දරාගෙන මෙතෙන්ට ඇවිල්ලා මගේ ජීවිතේ වේදනාත්මක දේවල් ලෝකෙට දෙන්න. මොකද ඒක වටිනා දෙයක් ඔබ කරන්නේ. මොකද ඒක ඊළඟ පරම්පරාවට නැත්නම් ගොඩක් අය හිතනවා මම සාර්ථක කෙනෙක් මේ සමාජයේ ඉහළම තැනක ඉන්න කවුරුත් දන්නා කියන නේද? ඒ වුණාට ඒක දුක්බර කතාවක්. ආපු ගමන. හැබැයි ඒක පිටිපස්සේ ඉන්නේ ගුරුවරුම තමයි. එන්න මේක හැම දරුවෙක්ම මේ කරගන්න ඒ ගුරුවරයා ටියුෂන් ගුරුවරයා වෙන්නත් පුළුවන්. පාසල් ගුරුවරයා වෙන්නත් පුළුවන්. සමහර විට අදවන විට මේ කසෙන් පාසල් ගුරුවරුන්ගේ තියෙන පසුබෑමක් තියෙනවා. මොකද පාසල් ගුරුවරු ටියුෂන් ගුරුවරුන්ට ඔක්කොම බාර දීලා ඒගොල්ලෝ නිකන් දෛනික ගුරුවරු බවට පත් වෙලා තියෙනවා. ඒක අභාග්‍යයක්. දැන් මගේ අත්දැකීම් තමයි ටියුෂන් ගුරුවරු නෑ. අද ඔබ වැනි කසෙන්ලා කරන වැඩේ මගේ ගුරුවරු මට කළා. බොණ්ඩ එපා කිව්වේ නෑ. නොබන විදියට හැදුවා. පොත් සහ මුදල් මට මතකයි වරක් කසෙන් මේ මට දෙවෙනි වර මම ගණිතයේ පේල්ලුණා. මොකද මං සාමාන්‍ය පෙළ ඔක්කොම පාස් වුණා. ගණිතයේ පේල්. කොච්චර ගණිතයේ පේල්ද කිව්වොත් මම කවදාවත් කොටු රූල් කමිස අඳින්නේ නැහැ. මොකද කොටු රූල් අඳිනකොට මට හිතෙනවා මේ ගණන් බෑනේ. එහෙනම් මට කොටු රූල් කමිස නැහැ. මට තියෙන ඉරි ඩබල් රූල් තියෙනවා. ඩබල් රූල් ඒව තමයි මට තියෙන්නේ. මොකද මේ ඒ ගණිතය අප්පිරිය හින්දා තමයි මට
දැන් කවුරු හරි මාත් එක්ක කොහේ හරි දේශනයකට ගිහිල්ලා ළඟ හිටියොත් කසෙන් කොටුරුල් කමිසයක් ඇඳගෙන මං ඌ දිහා බලන්නේ. මොකද මට ඌත් නිකන් චක්කරේ වගේ පේන්නේ. තේරෙන්නේ නැති අපබ්‍රංශයක් වගේ. ඉතින් ඒකට සල්ලි තිබුණේ නෑ මට විභාගෙට ලියන්න. අපේ තාත්තගේ වැඩ තහනම් කළා. එතකොට ඔක්කොම ළමයි දෙවනුව ලියනවා මට බෑ ලියන්න. කට්ටිය කතා වෙනවා සර්ටත් කිව්වා සර් අත්තනායක නම් ලියන එකක් නැති වෙයි මේ තාත්තට රස්සාව නෑ දැන්. මෛත්‍රී සර් ලියන්නේ නැද්ද මං කිව්වා නෑ මං පස්සේ ලියන්නම් කියලා. ගියා ගෑන් පිරිමි ළමයෙක් කිව්වා මාව ගෙන්නගෙන එන්න කියලා. සර් මට චෙක් පතක් දුන්නා මහජන බැංකුවේ. ඒකේ තිබ්බ රුපියල් 50ක්. ඒ කාලේ ලොකු මුදලක් ඒක. ඒක අරගෙන මං ආවා. දැන් අත්තනායක ගිහිල්ලා පෝස්ට් ඔෆිසියෙන් රුපියල් 25 මුද්දර දෙකක් ගේන්න. මං ගෙනාවා මං හිතුවේ සර්ගේ වැඩකට කියලා. මේකේ අලවන්න මං ඇලෙව්වා. දැන් ඔගේ අස්සනක් ගහන්න. මට අදත් හිතාගන්න බෑ ඒ කාලේ මම අද මේ වගේ තැනකට එන්න බව නොයන බව සර් දන්නේ නෑනේ. හිතා බලන්න ගුරුවරයෙක් මේ දරුවා අනාගතේ මෙතෙන්ට එනවා කියලා හිතලා නෙමෙයි ඒක කළේ. ඒත් සර් ඒක කළා. මගේ තාත්තගේ අම්මගේ භූම දානවලට මේ ගුරුවරු ආවා. මට මතකයි අපේ තාත්තා මාව ඉස්කෝලෙකට දාන්න බැරුව බදුල්ලේ එක ඉස්කෝලකින්වත් අපිව බාර ගන්න බෑ කිව්වා. තාත්තා බදුල්ලේ ධර්ම දූතේ පඩිය උඩ වාඩි වුණා. වාඩි වෙලා ජයසිංහ සර්ට කිව්වා මේ ළමයි ඉස්කෝලේට ගත්තේ නැත්තම් මම යන්නේ නැහැ මෙතන. ජයසිංහ සර් තාත්තා දිහා ටික බලන් ඉඳලා කිව්වා ඒ තරම්ම ඉස්කෝලේට කැමතිද? තාත්තා කිව්වා ඔව්. එහෙනම් ගන්න. අපිව ගත්තා. මගේ තාත්තගේ මලගමට ආපු ජයසිංහ සර් කතාවක් කළා. සර් කිව්වා මේ මැරිච්ච තාත්තා ශ්‍රේෂ්ඨයෙක්. වාඩි වුණා සිමෙන්ති පොළවේ. ගත්තේ නැත්තම් ළමයා මම මෙතනින් යන්නේ. මට ආඩම්බරයි මං අත්තනායක එම් හේරත් මගේ ඉස්කෝලේට ගත්තේ මේ තාත්තා හින්දා. යම් හේකින් අත්තනායක එම් හේරත් මං නොගත්තා නම් එයා අයිති වෙන්නේ බදුල්ලේ මහාවිද්‍යාලයට. ඇත්තෙන්ම කෙනෙකුට හොඳ තාත්තෙක් ඉන්න ඕන. මොකද අම්මා ප්‍රබල වෙනවා වගේම දැන් මාව ඉස්සෙල්ලම බයිසිකල් කට්ටක දාගෙන පැද්දේ අපේ තාත්තා. මං අර පිටිපස්සේ වාඩි වෙලා හිටියේ. තාත්තා පෑගුවා පෑගිල්ලම් මග්ගොන කන්ද නගිද්දි මට අදහගන්න බෑ මගේ තාත්තට මාත් දාගෙන පැද්දා මාව බිම තිබ්බේ නෑ. දැන් අද මට තියෙනවා වටිනා කාර්. මගේ කාර් එකේ පුතා යනවා. පුතා දන්නවා මේ කාර් එක දුවන්නේ ඩීසල් වලින්. ඉන්න පුතාට මේ අර මං ගැන ඇති වෙච්ච හැඟීම තාත්තා ගැන මගේ පුතාට එන්නේ නැහැ. පුතා දන්නවා අපේ අප්පච්චි ආචාර්යවරයෙක් එයාට ඔය කාර් එක ගන්න එක සුළු දෙයක්. ඉතින් මේ ඒක හරි. මම ඕකේ අනිත් පැත්ත. මම අදත් හිතනවා මගේ තාත්තා මාව බයිසිකල් එකක දාගෙන පිටිපස්සේ මාව තියාගෙන අමාරුවකටවත් මාව බිම තිබ්බේ නැහැ. එන මේ ඔබට මම කියන්නේ දෙමව්පියොත් ශ්‍රේෂ්ඨයි. ගුරුවරු අති ශ්‍රේෂ්ඨයි. අනික් කාරණාව තමයි මේ දුගී දුප්පත්කම තරම් හොඳ දෙයක් ජීවිතේට නැහැ. මොකද මම ඉපදුනේ ගෙයක් නැහැ අපිට. ඉඩමක් නැහැ. ඉන්න හිටින්න තැනක් නැහැ. එතකොට අසරණ පවුලක් විදියට ඒ ගොඩේ ඉපදිච්ච මම පිටරට ගියාට කවදාවත් පිටරට මාස 3කට වඩා ඉන්නේ නැහැ. හේතුව අම්මට බඩගිනි තාත්තට කණ්ඩ නැති වෙයි. එහෙනම් මම කවදාවත් පිටරට දිගට ඉන්නේ නැහැ. ඔහොම අමාරුවෙන් ඉගෙනගත්තු මට පුළුවන් වුණා ගෙයක් නැතිව හිටපු තාත්තට ගෙයක් හදලා, ගෙවල් දෙකක් හදලා මේ මාත් ගෙයක් හදාගෙන මාත් නැගිටලා දැනුමින් ජාතක පොතෙන් රටත් දැනුවත් කරමින් අන්න ඒ වගේ විශාල දෙයක් මට කරන්න හම්බුනේ එක ඉස්කෝලය. එක වටිනා අම්මයි තාත්තයි. අනිත් පැත්තෙන්
මේ දුප්පත්කම. එහෙනම් මේ දෙමව්පියෝ කරන්න ඕන දෙයක් තමයි සියලු දේ ළමයින්ගේ කකුල් දෙක ළඟට දෙන්නේ නැතුව අර කාවන්තිස්ස රජුරෝ බත් පිඟානේ බත් ටික ගුලි කරලා පිඟානේ තියලා කාපන් කියලා බලන් හිටියා. දරුවෝ අතින් තමයි කාවන්තිස්සයි ගැමුණු ඉබත් කෑවේ. ඉතින් දරුවන්ට අතින් කණ්ඩ පුරුදු කරන්න ඕන අත වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්. දැන් අපිට උනේ කණ්ඩ හෙව්වා. මල්ලිලා නැලෙව්වා. නංගි නිදි කෙරුවා. මම තාත්තෙක් උනේ 7 පන්තියේ ඉඳලා. ඒ නිසා හැම දෙයක්ම අපේ චරිතවලට ඔන්න ඔය ආකාරයට සම්බන්ධ වුණොත් තමයි කෂයෙන් අපිට ප්‍රබල චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. right. ඒ වගේම සර් මට දැනගන්න ඕනේ මේ ආපු ගමන ඇතුලේ තිබුණු කඩාවැටීම් ඒ වගේම කැපිටල් ගේට්ලේ ආවද ඒ වගේ දේවල් ටිකක්. කෂයෙන් සාමාන්‍යයෙන් මගේ චරිතය සංවර්ධනය වෙන්නේ දැන් ඔය කපන කොටනා ඉන්න ඇති. ඒක මම දැකලා නැහැ. සාමාන්‍යයෙන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට ගත කරපු ජීවිතයේදී මං හැසිරුණේ මම මේ මෙතන ඉඳලා මට කැම්පස් එකට යන්නේ විනාඩි 5යි. දේශනේ තියෙන්නේ 8ට නම් මම මෙහෙන් යන්නේ 7:55ට. ඔක්කොම පොත් මගේ ළඟ තියෙනවා. මම දේශනේ කළා 10 වෙනකොට ආපහු ගෙදර. ඔය ඔක්කොම කපන කෙටිලි ටික අහුවෙන්නේ අර කොමන් රූම් එකේ ගැවසුණා. හිටියෝ. එහෙනම් මම මේ ජීවිතේ ගත කළේ නැහැ. එහෙනම් මම අදත් මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවේ පේරාදෙණිය කැම්පස් එකට මනසින් දන ගහලා වැඳලා. මොකද මා හැදූ පුණ්‍ය භූමිය. එහෙනම් මට මං හිටපු ජීවිතේ කිසිම ගුරුවරයෙක් එක්ක මගේ යමනාපයක් තිබුණේ නැහැ. අමනාප ඒගොල්ලෝ ළඟ තිබ්බද මම දන්නේ නැහැ. එහෙනම් මම මේ කඩාවැටීම් කියලා දෙයක් මට පේන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් මට හිතුණත් අතෙන්ට යනවා කියලා මම එතෙන්ට කිසි දවසක කාර් එකක් ගන්න මං හිතලා නැහැ. මම කාර් එකක් ගන්නතු දවසේ එයා කාර් එක අරගෙන ආවා. ගාන 55000කින්. මං හා කිව්වම එයා ටිකකින් කිව්වා 50ට. මේ බස්සලා යාම කාර් එක දුන්නා. ඇහුවා කාර් එක හොඳයිද කියලා. මං කා හොඳට තියෙන්නේ ඕකනේ ආවිද? ඒත් ඔහොමද කාර් එකක් ගන්න. කාර් එකක් ගන්නකොට නැගලා බලලා බොන ටැරලා අද දන්නවා මම එහෙම කරන්නේ. ඒත් මට ඒ කාර් එකවත් වැරදුනේ නැහැ. මගේ පළවෙනිම කාර් එක එදායින් පස්සේ ඉතින් මට කාර් 20ක් 30ක් තිබ්බා. ඒ එකක්වත් වැරදුනේ නැහැ. ඒ හින්දා මම හිතන්නේ මනස හදාගත්තොත් වරදින්නේ නැහැ. ඊට පස්සේ ආදර සම්බන්ධතාවයම කොහොමද ඒ දවස්වල? දැන් මගේ අර බදුල්ල ජීවිතය මගේ උසස් පෙළ අපි කොච්චර අමාරුවෙන් හිටියද කිව්වොත් කසෙන් ආදරය කරන වෙලාවක් තියෙන්න එපයි. ආදරය කරන්න ඇඳුමක් ඇඳගෙන යන්න එපයි කොහේ හරි. දැන් මේ වර්තමාන පරපුරට හිතෙනවා ඇති මේ අපි හැදිච්ච විදිය කොච්චර අමාරුද. ආදරය කරන්න මේ කතා කර ඉන්න අනාගතයේ විවාහයක් ගැන හිතන්න හයියක්වත් ඕනකමක්වත් තිබුණේ නැහැ. ඒ හින්දා අපි කලේ කණ්ඩ හෙව්වා. 10 දෙනාට කණ්ඩ හැම එකාම මොකක් හරි කළාගේ ඇස්සේ. ඉතින් ඒ හැර අර විදියට හැරෙන්න දෙයක් සරසවියට එනකල් මට තිබුණේ නැහැ. මම ආදර ලෝකෙට පිවිසුනේ සරසවියට. ඒ හින්දා මට ගොඩක් වැරදුනා. වැරදුනා කියලා කිව්වේ මම මෙහෙට එනකල් ගෑනු ළමයි ආශ්‍රය කළා නැති හින්දා මට මුලින්ම හම්බුණු පෙම්වතිය කවුද කියලා දැනගන්නකොට මගේ ජීවිතේ ආදරය විසින් සුණු විසුණු කළා. අවසානයේදී මම යාළු වෙච්ච ළමයා ඊට කලින් 7-8 දිනක් එක්ක සම්බන්ධකම් පවත්වපු දරුවොත් හැදිච්ච නැති වෙච්ච අවාසනාවන්ත චරිතය. ඒක මම පසුබෑමක් හැටියට දකිනවා. අර ඇඳුම් පැළඳුම් තිබිලා ගෙදරදී ගමේදී පෙම් කළා නම් මේ අකරතැබ්බය මෙහෙදි වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම විවාහ වුණේ අද දවස දක්වා. අර පෙම්වතියගෙන් මම ජීවිතේ කොච්චර දුකටපත් වුණාද කිව්වොත්
මගේ චරිතයේ තියෙන සියුම් දේවල් මට වෙනස් කළේ මාගමසේකරගේ ප්‍රබුද්ධ කවි පොත. ප්‍රබුද්ධ කවි පොතේ ප්‍රබුද්ධට වෙච්ච දේ තමයි මට කැම්පස් එකේදී උනේ. අවසාන වශයෙන් මට කියන්න මේ අපේ තරුණ පරපුරට එන්න ඉන්න පරපුරට අලුතෙන් දෙන්න දෙන පණිවිඩය මොකද්ද? ඉස්සර අපි පේරාදෙණි කැම්පස් එකට ගියාම ගල්උඩ වාඩි වෙලා ළමයි කතා කර කර හිටියා. රංචු ගැහිලා පැරපට් එකේ දැන් පුතා එකෙක්වත් නැහැ. දැන් අපි තාම මං 1974 ආවා. තාම අපි ඒ කට්ටිය එකතු වෙනවා අවුරුද්දකට වතාවක්. හැබැයි මේ પરම්පරාව එක බැරි වෙයි. මොකද ඒගොල්ලන්ට එකතු කරගන්න පිරිසක් මේ හදාගත්තේ නැහැ. එද හැම තරුණයෙක්ම දැන් කසේන්ලගේ මේ මාත් මෙහෙवला කරන මේ ව්‍යාපාරේ විශේෂයෙන්ම කොල්ලෝ නැගිටවන්න ඕන කොල්ලෝ. මොකද අපේ සමාජයේ ගෑනු දරුවා සියලු දේ ආක්‍රමණය කළා හමාරයි. ගුරු වෘත්තිය පිරිමින් එලවලා ඉවරයි. හොඳ වෙලාවට ටියුෂන් එක විතරයි කොල්ලෝ ටිකක් ඉතුරු වෙලයි. ඒකත් පරම්පරාවෙමින් ඉන්නේ. එයින්ද මේ පිරිමි ඉස්කෝලවල නැතිකම ඔය මත්ද්‍රව්‍ය අරවා මේවා ඔක්කොන්ටම මූණ දෙන්න වෙලා තියෙන්නේ ගුරුවරු එක්කෙනාටයි දෙන්නටයි. බෑ ඒගොල්ලන්ට ඒක කරන්න. එහෙනම් මේ තරුණයෝ විශේෂයෙන් පිරිමි ළමයින්ට මම වැඩියෙන් කතා කරන්නේ. මොකද දැන් මේ විදියට ගියොත් රට පිරිමින්ට ඉතුරු වෙන්නේ පාර්ලිමේන්තුවයි පළාත් සභාවයි පමණයි. මොකද මේ දෙකටම මොලේ ඕන නැති හින්දා. ඒ නිසා මේ පිරිමින්ගෙන් පන්ති කාමර පුරවන්න ඕන. නැත්තම් ප්‍රාදේශීය ලේකම්ලා 70%ක් කාන්තාව. ග්‍රාම සේවක තනතුර හැදුවේ පිරිමින්ට. ඉන්නේ ගෑනු. ගුරු වෘත්තිය ඉවරයි. කොම කාන්තාව. පාසල් පරිපාලන බිඳ වැටිලා. මොකද පිරිමි පෞරුෂය තිබ්බොත් තමයි කොල්ලෙක් ටයි එකක් දාන සර් පිටිපස්සේ යන්නේ. දැන් ඒගොල්ලන්ට පේනවා සමහර ඉස්කෝලවල ගුරුවරිය ඉන්නවා ප්‍රින්සිපල්. පිරිමි ගුරුවරු ඉන්නේ ගෑනු ළමයි වගේ. මොකද ඒගොල්ලන්ට අර ගුරුවරිය එක්ක හැප්පෙන්න බෑ. එද අද ඔබ විශේෂයෙන් පුතාලට මම මේ කියන්නේ පුතේ ඉගෙන ගන්න. අර පිරිමින්ට අයිති පුරුෂ මූලික සමාජයේ මේ කඩා වැටීම වහම වළක්ව ගන්න ඕන. එහෙම නොවුනොත් ඔය ටියුෂන් ශාස්ත්‍රයටත් කාන්තාව කඩා පැන්නොත් මම අධ්‍යාපනයේ ගන්න දෙයක් නැති වෙනවා. එඳ සමහරු ටියුෂන් ගුරුවරුන්ට බනිනවනේ. මම බනින්නේ නැත්තේ ඒකයි. දැන් මගේ ජීවිත කතාවේ සිංහල ගුරුවරු තොගයක් මම ගත්තා. ඇඹිලිපිටියේ එක්කෙනෙක්, ගාල්ලෙන් දෙන්නෙක්, අනුරාධපුරයෙන් එක ටියුෂන් ගුරුවරු. ඇයි මම මේ ටියුෂන් ගුරුවරු පුම්බන්නේ? මට පේනවා ඒ සිංහල උගන්න දැන් මම පුතා ගැන ලියන්නේ පුතා තර්ක ශාස්ත්‍රයේ හින්දා. නැත්නම් මම කසෙන් ගැන ලියනවා. මොකද මට අවශ්‍යයි මේ පිරිමි පෞරුෂයෙන් යුක්ත ගුරුවරු පිරිමි ළමයින්ට පෙන්නලා හදාගන්න. දැන් මම ජයසිංහ සර්ට ආදරය කළේ ටයි එක දැම්මා. ආවේ කාර්යකේ ඒ පෞරුෂයට. අවසන් වශයෙන් මට කියන්න මේ අපි කරන දේ උත්සාහ කරන්නේ සමාජයට අලුතෙන් දෙයක් දෙන්න. ඒ පිළිබඳව අදහස. ඇත්තෙන්ම දැන් මේ ඔය කසේන්ලා කරන වැඩේ කරන්න ඕනේ කසේන් නෙමෙයි. ඒක මේ රටේ ජාතික රූපවාහිනිය හෝ ITN නාලිකාව කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ රැට සත්ත පහකට වැඩක් නැති නළුනිදි රොත්තක් ගෙනල්ලා ඒගොල්ලෝ හැමදාම කියන්නේ හිරු එකේ ඊයේ කියපු ටිකම අද ස්වර්ණවාහිනියේ රැට කියනවා. එහෙනම් බන්දු සමරසිංහ එනකොටම මිනිස්සු දන්නවා බන්දු සමරසිංහගේ කතන්දර අපි ඊයේත් ඇහුවා. එයා ඒවමයි මේකේ කියන්නේ. ඒ නළු පෞරුෂයක් දීලා නළුව හදනවද? ගායකයෝ රොත්ත පිටින් හදලා අහන්න සින්දු තියෙනවද දැන්? දැන් සින්දු කියලා තියෙන්නේ අපි අහන තරුණයන්ගේ සින්දු ඒවා මේ ගෑනුන්ට වදින ගාථා જાතියක්නේ. ඒවා ඔය ගීත කියන ගොඩට දාන්න බෑ. මම ඉල්ලා සිටින්නේ කසේන්ලගේ වැඩේ කසේරුකාව තියෙන වැඩක්. මොකද ඔබ උගන්නලා ළමේ ක්‍රවට්ට ගන්න මෙච්චර මැරෙන්න ඕනේ නැහැ කසේන්.
නේද මෙච්චර මේ කැමරා උත්සගෙන රට වටේ ගිහිල්ලා අපි වගේ චරිත හොය හොයා ඔබ මේ දරුවන්ට අඳුන්වන්නේ මේ අත්තනායකෙන් හේරත්. ඔබ දකින්නේ අමාදහරෙන් දොරමණ්ඩලාවෙන්. ඒත් මෙයා පිටිපස්සේ වේදනාත්මක හිරු කෙනෙක් හිටියා. ඉර තමන් දැවි දැවී ලෝකෙට එළිය දෙනවා. කිසිවෙක් දන්නේ ඒ එළිය දෙන්න හිරු තමා තුළ නොනිමි පහනක් වගේ දැවෙන බව. කෂෙල්ල කරන්න හදන්නේ ඒක. අද මාව තෝරගත්ත වගේම ඔබ හෙට හෝ තෝරගන්නෙත් ඒ වගේ තමා තුළ දැවෙන සූර්ය දිව්‍ය රාජ්‍යය. ඒ සූර්ය දිව්‍ය රාජ්‍යය තමා දැවි දැවී ලොව එළිය කරනු. ඒකයි මම කිව්වේ මේක කරන්න ඕන ඔබ නෙවෙයි මෙරටේ ප්‍රබල සංනිවේදන මාධ්‍ය. ඔවුන් මගහැරි වැඩක් තමයි කසෙල්ලගේ පරම්පරාවේ ගුරුවරු මේ කරන්න. ඒ ගැන පෞද්ගලිකව ආඩම්බර වෙනවා. රයිට්. අපි නම් බොහොම ස්තුතිවන්ත වෙනවා සපිත් එක්ක අත්දැකීම් බෙදාගත්තට. ඒ වගේම තව දීර්ඝ කාලයක් මේ කරගෙන ආපු වැඩේ ලංකාවට ලෝකෙට කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන් කසෙන්. අපිත් එක්ක දිගටම රැඳිලා අපේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.